වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද දිනේ උතුම් පුන් පොහෝ දිනය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන් උපෝසත දිනය විදිහට අද ජීවිතේ ගත කරන්නේ. මේ උතුම් දිනය ඊ타ත්ම සතුටින් පිනෙහි නිරත වෙන පාසකය ලෝකේ පුරා සිටිනවා. ලක්වාසියායට ඊටාම වැදගත් පොහොය දිනයක්. පින්වත්නි, අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සුළුවෙන් හෝ අසා තිබෙනවා. ඇතැම් අය බහුල වශයෙන් අහලා තියෙනවා. ලංකාවාසී බොහෝ දෙනා බෞද්ධයින් පමණක් නෙවෙයි අන්‍යාගමික අය පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ කෙබඳු කරුණක් ගැන කියා තියෙනවද කියලා සුළුවෙන් හෝ දන්නවා. බොහෝ අය ධර්මයේ හැකි පමණින් පුරුදු කරනවා. නමුත් ධර්මයේ මූලික අරමුණ, මූලික අර්ථය හොඳින් නොදන්නා නිසා ධර්මයෙන් ලබන වටිනාම අර්ථය අත්කර ගන්නට බොහෝ දෙනා අසමර්ථ වෙලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වූ අවධියක ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප වූ පැහැදීමක් තිබුණා. ඔහුට ඒ පැහැදීම සුගතියක ඉපදෙන්න හේතු වෙනවා. එතකොට බලන්න ලංකාවාසී බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහන් දැල්වනවා, මල් පූජා කරනවා. මේ වාගේ පුණ්‍ය ක්‍රියා අප්‍රමාණ කරනවා. Tamange නිවසේම උදේ හවස මල් පහන් පූජා කරන අය ඉන්නවා. ඒතර ඒ අය තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප හෝ සතුටක්, පැහැදීමක්, ප්‍රසාදයක් තියෙනවා. ඒතර ඒ ක්‍රියාව කුඩා වුණත් ඒ ක්‍රියාවෙන් රැස් වෙන පිණින් සුගතිගාමී ජීවිතයක් උදා කරගන්න පුළුවන්. බලන්න, ඒතර ඒ කුඩා හෝ පුණ්‍ය ක්‍රියාවක් කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් නේද? ගෙදරක හෝ මල් පහන් පූජා කිරීම, වන්දනාමාන කිරීම ආදී දේවල් නිකාම කරන්නේ කෙනෙක්. කාට හරි බයට එහෙම කරනවත් නෙවෙයි. සුළු හෝ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන භාගතුන් වහන්සේ කෙරෙහි අල්ප හෝ ප්‍රේම මාත්‍රයක් හෝ තියෙනවා නම් ඒක සුගතිය උපදින්න හේතු වෙනවා කියලා. බලන්නතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඊටා සුළුවෙන් තිබෙනවා නම් ඒ සුළු වූ පැහැදීමට පවා සුගතිගාමී පිනක් රැස් කරගන්න, රැස් වීම පිණිස ඒ පැහැදීම හේතු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේහි අර්ථය හොඳින් තේරුම් අරගෙන භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීම බලවත් කරගත්තොත් කොතරම් ප්‍රතිලාභයක් තියෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කාලෙක ලෝකයේ ගැන ඊ타ත්ම නිවැරදි දැනුමක්, පුළුල් දැනුමක් ඇති කරගන්න පුළුවන් ඒ ධර්මය අහන කෙනාට. බුදු කෙනෙක් නැති කාලයක ලෝකයේ ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. අදටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළි නොගන්නා අයට ලෝකයේ යථාර්ථය දැනගන්න බෑ. අපි අහලා තියෙනවා, දන්නවා මේ නොයෙකුත් ආකාරයේ විෂයන්ගෙන් පරතරට ඉගෙනගත්ත මහා පිළිගත් මිනිස්සු ලෝකයේ තාම ඉන්නවා. එකලත් හිටිය අදත් ඉන්නවා. නමුත් ඒ කොතරම් පිළිගත් බවක් තිබ්බත්, කොච්චර උගත් කියලා සම්මත වුණත් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගන්න කෙනාට ලෝකේ දැනගන්න පුළුවන්, දැනගත යුතු දේවල් දැනගන්න ලැබෙන්නේ නැහැ. නෝගතේ හරිකමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්තොත් අර මහා උගතාට නැති ලෝකයේ පිළිබඳ දැනුම ඒ භාගතුන් වහන්සේගේ වචනේ පිළිගන්න නෝගතාට තියෙනවා. එතකොට
ලෝකය ගැන දැනමින් පොහොසත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගන්න කෙනා. මක්නිසාද බුදුරජාණන් වහන්සේ තමයි ලෝකය ගැන පූර්ණ වශයෙන් දන්න කෙනා. ලෝකය ගැන සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් පිරිසිදුම දන්නා දැනගැනීමෙන් තමයි බුදු කෙනෙක් බවට පත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දැනුම ඊටාම පරිපූර්ණයි, පිරිසිදුයි, නිවැරදි. ඒ පරිපූර්ණ වූ පිරිසිදු වූ නිවැරදි වූ දැනුම තමයි ධර්මයේ විදියට අපට දායාද කරලා තියෙන්නේ. ලෝකය ගැන තමයි කියලා දෙන්නේ. ඒතර මේ බුද්ධ වචනේ අහන කෙනා ඒ බුද්ධ වචනේ පිළිගත්තොත් ඊටා පුළුල්, ඊටා නිවැරදි, අතිශයින්ම දැනගත යුතුම වූ දැනුමින් සම්පූර්ණ වෙනවා. බුදුරජාන් වහන්සේ නුවණින් අවබෝධ කරගෙන තව කෙනෙකුගේ ආධාරයක් නොමැතිව බුදුරජාන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන ලෝකය ගැන කියලා දෙනවා. භාගතුන්ස් පෙන්වා දෙනවා මේ ලෝකේ කරන ක්‍රියා අතර ඒ ක්‍රියාවන් දෙආකාරයක් ගැන පෙන්නනවා. එක් ක්‍රියාවක් මගින් පින් ඉපදිනවා. අනික් ක්‍රියාව මගින් පව ඉපදිනවා. මේ විදිහේ ක්‍රියාවන් ගැන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතොර මේ ක්‍රියාවල ප්‍රතිඵලයක් නැත්නම් ක්‍රියාවන්ගෙන් ඉපදින දේ පින පව විදිහට පෙන්නනවා. ඉතින් මිනිස්සු මේක දන්නේ නැහැ. බොහෝ අය සතුටු වීම පිණිස විවිධ විධි දේ කරනවා. සතුටු වෙන්න, විනෝද වෙන්න තමයි කරන්නේ. එහෙම නැත්නම් ආරක්ෂාව පිණිස යහපත කියලා හිතලා කරනවා. නමුත් ඒ ක්‍රියාවන්ගේ ස්වභාවය දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සිතින් වේවා, කයෙන් වේවා, වචනෙන් වේවා ක්‍රියා කරද්දී ඒ ක්‍රියාව Tamanටත් අනුන්ටත් අයහපත් නම්, හොඳ නැත්තම් එකෙන් පව් රැස් වෙනවා. එකෙන් රැස් වෙන දෙයට කියනවා පව කියලා. තමාටත් අනුන්ටත් හොඳ නැහැ කියලා කියන්නේ තමාටත් අනුන්ටත් පීඩාවක් වෙනවා නම්, කරදරයක් වෙනවා නම්, විපතක් වෙනවා නම් ඒක හොඳ නැහැ. ඒ බඳු ක්‍රියාවක් කිරීමෙන් පව රැස් වෙනවා. අන්නේ පව මෙලවටත් පරලොවටත් දෙලවටම දුක පිණිස පවතිනවා. දුක් ඉපදෙනවා ඒ පව නිසා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කරන ක්‍රියාව සිතින් වේවා, කයෙන් වේවා, වචනෙන් වේවා යම් ක්‍රියාවක් කරද්දී ඒ ක්‍රියාව Tamanටත් අනුන්ටත් සිළු දිනාට හොඳයි නම්, යහපත් නම් එයින් පින් රැස් වෙනවා. ඒතරේ ක්‍රියාව Tamanටත් අනුන්ටත් හොඳයි, යහපත් කියලා කියන්නේ එයින් පීඩාවක් එන්නේ නැත්නම්, කරදරයක් එන්නේ නැත්නම්, විපතක් වෙන්නේ නැත්නම්, හොඳක් වෙනවා නම්, සුවය ලැබෙනවා නම්, යහපත ලැබෙනවා නම් ඒ ක්‍රියාව හොඳයි. ඒතර අන්නේ ක්‍රියාවෙන් පින් රැස් වෙනවා. ඒ පිනෙන් සැප උපදිනවා. සැප විපාක පිසේ පින පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර බලන්න යම් ක්‍රියාවක් Tamanටත් අනුන්ටත් හොඳ නැත්නම් එයින් ඉපදෙන්නේ මොනවද? පව. ඒ පවෙහි විපාක මොකද්ද? දුක් විපාක. ඒතර පව බරපතල වෙනකොට විපාක බරපතලයි. පවෙහි බරපතල භාවය අඩු වෙනකොට විපාක බරපතල භාවයෙන් අඩුයි. ඊළඟට තමාටත් අනුන්ටත් යහපත් ක්‍රියාවලින් පින් රැස් වෙනවා. ඒ පින බරපතල වෙනකොට බලවත් වෙද්දී ඒ විපාක බලවත්. දුර්වල වෙනකොට ඒ ක්‍රියාව පින දුර්වල වෙනකොට විපාක දුර්වලයි. බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ වචනය අපි ඇහුවොත් පිළිගත්තොත් අපට මේ ගැන දැනුමක් මේ දැනුම අපට ලැබෙනව නේද? මේ දැනුම ලැබෙනවා. මේ විදිහට යහපත් අයහපත් ක්‍රියා ගැන දැනගත්තොත් ඔහුට ජීවිතේ යහපත් කරගන්න පුළුවන් නේද? පුළුවන්. ඒතර ඒ ධර්මයේ මේ ජීවිතේදී භාවිත කරන්න ඕන එකක් නේද? පුළුවන් නේද? නේද? මේ ක්‍රියාව හොඳ නෑ, මේ ක්‍රියාව හොඳයි කියලා යමෙක් දන්නේ නැත්තම්, තේරෙන්නේ නැත්තම්, පිළිගන්නේ නැත්තම් ඔහුට හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්ද? ඔහුට පුළුවන් ද ලෝකයට යහපතක් කරන්න? පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
යම් කෙනෙකුට දැනුම තියෙනවා නම් තේරෙනවා නම් මේ ක්‍රියාව හොඳයි මේ ක්‍රියාව නරකයි. එතකොට මේ මිනිස්යාට යහපත් කෙනෙක් වෙන්න ඒ දැනුම උදව් වෙනව නේද? එතකොට මේ ක්‍රියාව නරකයිද හොඳයිද කියලා දැනගන්න නිකන් නෙවෙයි කරුණු සහිතව. කරුණු සහිතව. එතකොට ධර්මයේ හොඳින් අහන කෙනාට කුඩා දරුවට පවා තේරෙනවා මේ කියන දේ ඇත්තක්. ඊළඟ දේ තමයි බලන්න මේ මිනිස්සෙ කරන ක්‍රියාව හොඳයිද නරකයිද කියලා තේරුම් අරගෙන නරක දේ අතහැරලා හොඳ දේ කිරීම පිණිස කුඩා කලපටන් මේ ජීවිතේදීම කළ යුතු දේවල් නේද ඒවා. මේ ජීවිතේදීම කළ යුතු දේවල්. ඒවා පස්සේ ඊළඟ ජීවිතේ කරනව නෙමෙයි. ඊළඟ ජීවිතේකදී කරන්න ලැබෙන්නේ නැහැ. මේ ජීවිතේදී නොකළොත් එහෙම. මේ ජීවිතේදීම යහපත අයහපත අඳුනගෙන තේරුම් අරගෙන අයහපත අතහැරලා යහපත කරන්නට යමෙකුට පුළුවන් නම් අයහපත මුළුමනින්ම අතහැරලා සම්පූර්ණයෙන්ම යහපත් දේ කරන්න යමෙකුට පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය හොඳින්ම පිළිගන්න කෙනා තේරුම් ගන්න කෙනා බුද්ධ වචනේ පිළිගන්නේ නැති ඒ තේරුම් නොගන්න කෙනාට හොඳ නරක තේරුම් ගන්න බෑ. හොඳ දේ කියලා නරක දේ කරනවා. නරක දේ කියලා හොඳ දේ අතහැරලා දානවා. ඕව කරලා වැඩක් නැහැ. කියලා හොඳ දේවල් අතහැරලා නරක දේ කරනවා. මොකද හරි වැරදි මොකක්ද කියලා හරියට දන්නේ නැති නිසා. බලන්න බුදුරජාණන් වහන්සේ වචනේ නොදන්න කෙනාට මෙලොව යහපත් කරගන්න නොහැකි වෙන හැටි. හොඳ නරක අඳුරන්න බැරි නම් යහපත අයහපත අඳුරන්න බැරි නම් අයහපත කරනවා යහපත අතහැරලා. ඒතර අයහපත කරන කෙනාට මෙලවත් බොහොම පීඩා ලැබෙනවා. පරලොවේ ඊටාම බරපතල පීඩා ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනුෂ්‍යයාට වේවා දෙවියන්ට වේවා අතිශයින්ම ලාභයක්. ජීවිතේ යහපත් කරගන්න සාර්ථක කරගන්න දුක් පීඩා වලින් බැහැර කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණමයි ආධාර වෙන්නේ. මක්නිසාද ඒ ධර්මයේ තුල තමයි නිවැරදිවම ලෝකයේ යහපත අයහපත කරුණු සහිතව පෙන්වා දෙන්නේ. ඒ නිසා අද උතුම් පොහොය දිනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයට විවෘත වූ ප්‍රථම දිනය. ඒ ධර්මයෙන් ආර්ය ශ්‍රාවකින් බිහි වූ ප්‍රථම දිනය. ඉතින් මේ උතුම් දිනයේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ප්‍රිය කරන ශ්‍රාවකත්වයේහි යහපත කැමැති කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. ඒ සඳහා වෑයම් කළ යුතුයි. බුද්ධ වචනය අහමින් බුද්ධ වචනේ දරා ගනිමින් බුද්ධ වචනේ පරිදි ජීවිතේ හැඩ ගහ ගන්න උත්සාහ කරන්න ඕන. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා හොඳ හෝ නරක හෝ නොදන්න කෙනා යහපත අයහපත නොදන්න කෙනා ඇහැ කන නාසය දිව ශරීරය සිත කියන දේවල් සතුටු කිරීම පිණිස වෑයම් කරද්දී හොඳ නරක තෝරගන්න බැරි නිසා හිතෙන දේ කරමින් තමයි ඇහැ කන නාසය දිව ශරීරය සතුටු කරන්නේ. ඒකට තෝරගන්න බෑ හොඳ නරක. දැන් බලන්න කුඩා කාලේ බඩ ගාගෙන දන ගාගෙන යන කුඩා දරුවෝ ඉන්නවා. ඔහුට මේක හොඳයි අරක නරකයි මේක හොඳයි මේක නරකයි කියලා තේරෙන්නේ නැහැ. ඔහුට හිතෙන්නේ හැම දෙයක්ම Tamanට හොඳයි කියලා. ඒ නිසා අතට අහුවෙන්නේ යමක්ද දකින්නේ මොකද්ද ඒක අතෙන් අරගෙන කටේ දාගන්න උත්සාහ කරනවා නේද? දන ගාගෙන යන ළමයි නේද? අපිත් ඒ කාලේ කරලා ඇති අනිවාර්යයෙන්. මොකද දන ගාගෙන යන කොයි ළමයාත් එහෙම තමයි. හැමෝම මෙතන ඔබ මම සහ යම් තාක් ලෝකේ දන ගාගෙන යන ළමයි ඇද්ද? අපි ඒ කාලේ කළාව වැඩි. මොකද්ද අපි හිතනවා මේ කොයි දේ මට හොඳයි එයා එක සතුට වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒතර දකින්න දෙයක් අතෙන් අරන් කටේ දාගන්න උත්සාහ කරනවා නේද? ඒ මොකද එළමයා දන්නේ නැහැ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා දන්නේ නැහැ.
නේද? මිහිරි කෑමක් තිබ්බනම් ඒකත් අතෙන් අරන් කටේ තියා ගන්නවා. අසුචියක් තිබ්බනම් ඒකත් අතෙන් අරන් කටේ තියා ගන්නවා. නේද? වෙනයම් හානි කරන දෙයක් තිබ්බනම් ගල් කැටයක් આવනම් ඒකත් කටේ තියා ගන්නවනේ කුඩා ළමයි. ඕම් ඔය වගේ. ඒකට හේතුව මොකද? ඒ ළමයට හොඳ නරක යහපත අයහපත තේරෙන්නේ නැහැ, තෝරගන්න බෑ. අන්න ඒ වගේ ලෝකේ යහපත අයහපත තෝරගන්න බැරි මිනිස්සයා සතුට වෙන්න කියලා තමා රැකෙන්න සතුට වෙන්න කියලා හිතෙන දේවල් කරනවා. ඒතරේ මිනිස්සු තමන් සතුට වෙන්න, ආරක්ෂා වෙන්න, විනෝද වෙන්න කියලා හිතනකොට ඒ විදිහට තමයි මිනිස්සු ප්‍රාණඝාතය කරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාමසේවනය කරන්නේ, බොරු කියන්නේ, මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ. මේ කියන නරක ක්‍රියාවන්, මේ කියන ක්‍රියාවන් හොඳයිද නරකයිද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවා මේකෙන් අපට සතුටක් තියෙනවා. මේකෙන් අපට ආරක්ෂාවක් තියෙනවා. රැකවරණයක් තියෙනවා. විනෝදයක් තියෙනවා. එහෙම හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇත්තටම ඒයින් සතුටක් සොම්නසක් තියෙන නිසා. ප්‍රාණඝාතය වේවා, සොරකම් කිරීම වේවා, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතේ මේවායේ යම් සතුටක් සොම්නසක් මේවායේ තියෙනවා. ඒතර මිනිස්සුන්ට පෙළඹිලා යනවා. මොකද ඒගොල්ලන් ඒකේ යථාර්ථය ඇත්ත ඇතිසැටියෙන්ම දන්නේ නැහැ. නමුත් බලන්න එහෙම නොදන්නා වුණත් එහෙම දන්නේ නැහැ කියලා එයාට එකෙන් නිදහස් වෙන්න බෑ. දන්නේ නැති වුණාට ඒ ක්‍රියාව කිරීමෙන් එයාට ඒක විපාකය ලැබෙනවා. මෙයා දන්නේ නැතුවනේ කෙරේ කියලා විපාකේ නොලැබී තින්නේ. පැහැදිලිද? ප්‍රාණඝාතය කරන කෙනාට එයින් පවක් රැස් වෙනවා. ඒ පවෙන් මෙලවත් දුක් විපාක, පරලොවත් දුක් විපාක ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. සොරකම් කරන කෙනා, වැරදි කාමසේවනය කරන කෙනා, බොරු කියන කෙනා, මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනාට ඒ ක්‍රියාව කරාම පව රැස් වෙනවා. ඒ පව මෙලවටත් පරලොවටත් දුක් විපාක පිණිස පවතිනවා. ඒතර ඒ ක්‍රියාව කරද්දීම ඔහුට භය තැති ගැනීම ඇති වෙනවා. ඒ තමයි ක්‍රියාවේ දුක් විපාක. මේක නොදන්න කෙනෙක් මේ ක්‍රියාව කරනවා. කරන්නේ ඒකෙන් පොඩි සතුටකුත් තියෙන නිසා. නමුත් ඒකෙන් පව රැස් වෙනවා, පවෙන් දුක් විපාක ලැබෙනවා, මෙලවට පරලොවට දෙලොවටම මහා දුක් ඇති වෙනවා. ඒ මුකුත් දන්නේ නැහැ. නමුත් දන්නේ නැහැ කියලාට බේරුමක් නැහැ. නරක ක්‍රියාව කරන්න හිතද්දීම එහි පවෙහි විපාකවල දාහය උණුසුම යට දැනෙනවා. බලන්න හොරකමක් කරන්න කෙනෙක් හිතනවා. හොරකමක් කරන්න හිතනකොටම ඌට බය ඇති වෙනවා. සතෙක් මරන්න හිතනකොටම ඌට බය ඇති වෙනවා. ප්‍රාණඝාතය කරන්න හිතද්දී, සොරකම් කරන්න හිතද්දී, වැරදි කාමසෙන් හිතද්දී, බොරු කියන්න හිතද්දී, මද්ද්‍රව්‍ය භාවිත කරන හිතද්දී පවා බය ඇති වෙනවා. ඒ කටයුතු කරන්න උත්සාහ කරද්දී බය ඇති වෙනවා, තැති ගැනීම ඇති වෙනවා. ඒ කටයුතු කරනකොට, ඒ නරක ක්‍රියා කරනකොට බය තැති ගැනීම ඇති වෙනවා. කරලා පස්සේ බය තැති ගැනීම ඇති වෙනවා. ලැජ්ජාව ඇති වෙනවා. ඒ ක්‍රියාවෙහි දුක් විපාක ප්‍රමාද නොවීම විඳින්න සිද්ධ වෙනවා. නමුත් ඔහු ඒ ධර්මයේ අහලා ධර්මයේ පිළිඅරගෙන ඒ ක්‍රියාවේ විපාක මෙයයි කියලා දන්නේ නැති කෙනා, පිළිගන්නේ නැති කෙනා ඒක තේරුම් ගන්නෑ. තේරුම් ගන්නෑ. ඇතැම් විට විපාකයෙන් හැංගිලා බේරෙන්න පුළුවන් කියලා හිතනවා. ඒත් බය නිසා. දැන් බලන්න සොරකම් කරන කෙනා. හොරකම කියන්නේ ඇත්තටම හැංගිලා හොරෙන් කරන එකක්. ඒතර ඒ බය නිසාම නේද කරන්නේ ඒක. බය නිසාමයි. වැරදි කාමසේවනය හොරෙන් බය වෙලා හැංගිලා කරන්නේ. බය නිසාමනේ. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය ඒවා හැංගිලා කරන්නේ. කරලත් හැංගෙනවා.
එලිපිට බොරු කියන්නේ නැහැ නේ මිනිස්සු. බොරුව කියන්නේ හැංගිලා කරන එකක්. මද්ද්‍රව්‍ය භාවිතය බොහෝ අය හැංගිලා කරන්නේ. විවෘතව එලිපිට කරන්නේ නැහැ. සංගවිලා කරන්නේ. ඇයි? ඒක බය ඇති කරන එකක්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙ මේ පැත්තේ මත්පැන් බොන අය හැංගිලා කරන්නේ. නගරේ මත්පැන් බොන අය, ගමේ මත්පැන් බොන අය හැංගිලා කරන්නේ. නගරේ මත්පැන් බොන අය හැංගිලා ඒකට වෙනම තැන් හංගෙන්න තැන් තියෙන ඒගොල්ලන්ට. නේ? දැන් මිනිස්සු ගෙවල් වලට ගෙනලා මත්පැන් බොනවා. ඒත් හැංගිලා බොන්නේ. ඒ ඇයි? ඒකට බය තියෙනවා. බයක් ඉපදෙනවා. ඒකේ විපාකය බය. ඒ වගේම වෛරයක් යාගේ හිතේ තියෙනවා. ඒ නරක ක්‍රියා කරන කෙනාගේ හිතේ බයත් වෛරයත් ඇති වෙනවා. ඒක මෙලවටත් පරලොවටත් පවතිනවා. දුක් විපාක. ඉතින් මේ පාපී ක්‍රියා බහුල වශයෙන් කිරීම නිසා ඔහුගේ සිත මුළුමනින් කිලිටි වෙනවා. ඒ වැරදි ක්‍රියා කරද්දී කිලිටි වෙනවා. කළාට පස්සේ ඒක අමතක කරගන්න ඔහුට බෑ. අමතක වුණත් ඒ විපාකේ නැති වෙලා යන්නේ නැහැ. බොහෝ අයට ඒ විපාක සිහිවීම ඒ ක්‍රියා සිහිවීමෙන් ඊටාම පීඩාකාරී දුක් ඇති වෙනවා. එතකොට මරණාසන්න වෙද්දී ඔහුට ඒ කරපු දේ සියල්ල මතක් වෙනවා. ඇතමිට ලෙඩ ඇඳේ, ඇතමිට පණ ඇඳදී ඉන්නේ. නමුත් නරක ක්‍රියා කර කෙනාට ඒව මතකයට නැගෙනවා. ඒතර උට බේරෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වයින් බය, තති ගැනීම, ශෝකය, පසුතැවීම ඇති වෙනවා. මරණයෙන් මතු දුගතියක ඉපදෙනවා. ප්‍රේත ලෝකේ නැත්නම් තිරිසන් ලෝකේ නිරේ ඉපදෙනවා. බලන්න මේ හොඳ නරක යහපත අයහපත තෝර බේර ගන්න බැරිකම තරම් අවාසනාවක්. ඊතරම් අභාග්‍යයක් මේ ලෝකේ තවත් නැහැ. දැන් අපිට හිතනවා කෑම නැතිකම, ඇඳුම් නැතිකම, ඊළඟට ඉගෙන ගන්න බැරිකම, රස්සා නැතිකම මේක අවාසනාවක් කියලා හිතෙනවා සමහරවිට නේ. මේක එක්තරා අවාසනාවක් තමයි. දැන් කන්න නැත්තම්, අඳින්න නැත්තම් ඒක අවාසනාවක්. නමුත් ඊට වඩා අවාසනාවක් නේද ප්‍රාණඝාතය කිරීමෙන්, සොරකම් කිරීමෙන්, වැරදි කාමසේවනය කිරීමෙන්, බොරු කීමෙන්, මද්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් බය වෛරය ඇති වෙලා, පසුතැවීමට ලක් වෙලා, හිත පීඩාවටපත් වෙලා, මරණාසන්න වෙද්දී පවා ශෝකෙන් බයෙන් තැතිගෙන වාසය කරලා මලාට පස්සේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ නිරේ ඉපදෙන්න ලැබීම, ඒ බඳු ලෝකයක ඉපදෙලා මහා දුක් විඳින ලැබීම, ඒක මේ කෑම වේලක් නැතුව විඳින දුක. අපිට කෑම වේලක් නැහැ. කෑම අඩුයි, ඇඳුම් අඩුයි, දුප්පත්. මීට වඩා පීඩාවක් නෙවෙයිද වැරදි දේවල් කරලා ඇති වෙන පීඩාව. නේද? දැන් අපි සමහර විට අපිට ඇඳුම් පැළඳුම් හොඳ නැහැ, කෑම බීම් හොඳ නැහැ, ගේ දොර හොඳ මදි, යාන වාහන හොඳ මදි, මේ විදිහට හිතෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න ඒ යම් භවභෝග සම්පත් වල අඩුවක් තියෙනවා නම් අපිට ඇති වෙන පීඩාව, ඒ අඩුපාඩු නිසා ඇති වෙන කනගාටුව ඊටාම සුළු එකක්. ඒක අභාග්‍යයක් කියලා. ඒක පොඩි අභාග්‍යයක්. ඒක නොසලකා ඉන්න පුළුවන් දෙයක්. ලොකුම අභාග්‍ය මොකද්ද? පිනපව අඳුරන්නේ නැතිකම, පුණ්‍ය ක්‍රියා, පාප ක්‍රියා ගැන දන්නේ නැතිකම, හරි වැරද්ද නොදන්නකම, සුචරිත දුස්චරිතය දන්නේ නැතිකම, මේ ලෝකයේ යථාර්ථය නොදන්නකම. මේ නොදන්නකම නිසා සැප විඳින්න කියලා හිතලා, සතුට වෙන්න කියලා හිතලා, විනෝද වෙන්න කියලා හිතලා, ආරක්ෂාව ඇති කරගන්න කියලා හිතලා කරන ඇතැම් ක්‍රියා අපටත් අන් අයටත් විපත පිණිස පවතිනවා. ඉතින් මේ නොදන්නකම, මේ ලෝකය ගැන නොදන්නකම, යහපත ගැන නොදන්නකම තමයි ලොකුම අභාග්‍ය. බලන්න අපි වේලක් අපිට ආහාර නැති වෙනවා.
එයින් අපට ඇති වෙන පීඩාව අපි දුගතියේ උපදින්න හේතු වෙන්නේ නැහැ. ඇඳුම් නැති වෙනවා. ඇඳුම් හිග වෙනවා. ගේ දොර හිග වෙනවා. එයින් ඇති වෙන විපත දුගතියක යන්න හේතු වෙන්නේ නැහැ. නමුත් අපි බඩගින්න නිසා සොරකම් කරනවා. බඩගින්න නිසා අපි දුගතියට ගෙනියන්නේ නැහැ. සොරකම් කිරීම දුගතියට යන්න හේතු වෙනවා. බලන්න බඩගිනී කියලා සොරකම් කරලා බඩ පුරව ගන්නවා. දැන් බඩගින්න නිවුණා. බඩගින්න නිවිලා සතුටක් ඇති වුණා. නමුත් ඒ ක්‍රියාවෙන් මොකද වෙන්නේ? දුගතියකට යන්න පව රැස් වෙනවා. නේද? ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ ඉපදුන අපිට ධර්මයේ ලැබෙන කාලෙදී ධර්මය අහලා මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න. තේරුම් නොගත්තොත් අපට මේ ලැබිලා තියෙන සැප සම්පත් මදි කියලා හිතෙනවා. තව කාට හරි ලොකුවට තිබුණොත් එහෙම අපි හිතනවා අපිට අඩුයි ඒගොල්ලන්ට තියෙනවා. අපි දුප්පත් ඒගොල්ලෝ පොහොසත්. ඒතර අපි තුල ඒ බාහිරින් ලෝකයේ දෙස බලලා ඇති වෙන කල්පනාව අපි නොයිකුත් පැතිවලට කරකන්න කැරකිලා යන්න හේතු වෙනවා. බලන්න ඒ විදිහට මේ එහෙම කල්පනා කිරීමෙන් තමයි නොයිකුත් පාප ක්‍රියාවලට යොමු වෙන්නේ. ධර්මයේ නොදත් කෙනා ඒ විදිහට තමයි බාහිරින් තමයි ලෝකේ බලන්නේ. ඒතර බාහිරින් ලෝකෙ දිහා බලලා බාහිර තියෙන මේ අලංකාරය අනේ අපටත් ගන්න නැත්තම් ඇති කර ගන්න නැත්තම් ඒ විදිහට සතුට වෙන්න නැත්තම් කියලා කල්පනා කරනවා. පුංචි සතුටක් ලැබෙයි. පොඩි සතුටක් ලැබෙයි. ඒත් එක්කම බය වෛරය ඇති වෙනවා, පසුතැවීම ඇති වෙනවා, කනගාටු ඇති වෙනවා. බේරෙන්න හම්බෙන්නේ නැහැ. මරණාසන්න වෙනකොට බොහොම කනගාටුවෙන් භයෙන් තැති ගැනීමෙන් පසුතැවීමෙන් වාසය කරලා බියෙන් මරණයටපත් වෙලා දුගතිගාමී වෙනවා. ඇතම් දුගති ලෝකවලට ගියාම ඒ වෙච්ච කරගත්ත මෝඩකම් තේරෙනවා. ඇතම් මිනිසුන් මේ විදිහ වැරදි වැඩ කරලා പ്രേත ලෝකේ ඉපදෙනවා. പ്രേත ලෝකේ ඉපදුනහම ඒ පවේ විපාක විදිහට ඒ ඇයට කලින් ජීවිතේ දකින්න පුළුවන් විදිහට ලැබෙනවා. දැන් ඔබ දැකලා තියෙනවද මේ අපි මෙහෙම හිතමු. දැන් ඔන්න ගමක හෝ නගරයක හෝ මිනිස්සෙක් වැරදි වැඩක් කරනවා. හොරකමක් කරා කියන්නේ. හොරකමක් කරපුවාම එයා පොලිසියෙන් හරි හමුදාවෙන් හරි අල්ලගෙන යනවා. අල්ලන් ගිහින් එළියේ පෙනෙන වාහනයක දාගෙන යනවා දැන්. ඕට ලෝකේ පේනවා. වැරදි වැඩ කරපුවාන් පස්සේ අපිට මම කෙනෙක් ජීවිතයන්ට දක්වා හිරේ. ඔහු අනිත් ලෝකයා පෙනි එකතු කරගෙන යනකොට අනිත් අය නිදහස්ව ඉන්නවා. ඔහු හිරේට වැටිලා. නේද? ඔහුගේ යාළු මිත්‍රෝ නිදහස්ව ඉන්න ඔහුට මතක් වෙ නැතිනේ. නේද? ආන් ඒ වගේ සමහර අය මේ ලෝකේ දැන් බලන්න සමහර වැරදි කරලා පොලිසියට අවිලා ගුටි කනවා. හිරේ වැටෙනවා. ඒ අයට කලින් හිටපු කාලේ මතක් වෙනවනේ. නේද? තමන්ගේ යාළු මිත්‍රෝ හොඳට සාමාන්‍යයෙන් හොඳට ඉන්න අය ගැන මතක් වෙනවනේ. නේද? ඒතර ඒගොල්ලෝනේ දුක දෙගුණ තෙගුණ සිව්ගුණ දහස් ගුණ වෙලා දැනෙනවා ඇති නේද? පැහැදිලිද ඔකට කියන්නේ? අන්න ඒ වගේ ඇතැම් අය වැරදි වැඩ කරලා പ്രേත ලෝකෙ ඉපදෙනවා. එයාගේ පව කොයිතරම් බලවත්ද කිව්වොත් එහෙම පවේ විපාක තියුණුයි කටු අනින්නා වගේ. ඒ පවේ විපාක දෙනකොට ඒ අයට කලින් ජීවිතේ දකින්න පුළුවන් විදිහට නුවණ පාදෙනවා. නුවණක් ඇති වෙනවා. പ്രേතයින්ට. ඒ කලින් ජීවිතේ පේනවා ඒගොල්ලන්ට. අර වැරදි කළා පොලිසියට හරි හමුදාවට අහු වුණාන් පස්සේ ලෝකෙම පේන කූඩුවක දාගෙන අරන් යනකොට එහෙම නැත්නම් ගුටි බැට කනකොට ලෝකයා මතක් වෙනවා, පේනවා, නිදහස් වෙන්න අය පේනවා. සමහර විට අම්මා තාත්තා කියලා දෙනවා වැරදි කරන්න එපා ඒ කාලේ. ඒක ඇහුවේ නැහැ. අම්මලා තාත්තලාටත් රණ්ඩු කරලා වැරදි කරනවා. ඒව මතක් වෙන අතර හිරේ ළඟ වටන කෙනාට. අන්න ඒ වගේ
പ്രേත ලෝකයේ ගිය ඇතම් අයට කලින් ජීවිත පේනවා. ඒ අයට පේනවා කලින් ජීවිතේ මනුස්ස ලෝකේ හිටියා. හොඳට බත් මාළු කෑවා. ඇඳුම් පැළඳුම් ඇඳා. විනෝද වුණා. ඒතර උඩට පේනවා විනෝද වෙනවා, සත්තු මරනවා, බොරු කියනවා, ඊර්ෂ්‍යාකම් කරනවා. අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙනවා, දානි දෙනවා. ඒ මොනවා කරත් ඒව ගණන් ගන්නෑ. බණ අහනවා, බණ ඇහුවට බණ ගණන් ගන්නෑ. භික්ෂුන් කියලා දෙනවා, සිල් ගන්න කියනවා, බණ අහන්න කියනවා. කිව්වට අහන්නේ ගණන් ගන්නෑ. ඔහේ ඉන්නවා, විනෝද වෙනවා. ඒක චිත්‍රපටයක් වගේ උට පේනවා. ඒ වගේම උට පේනවා ඔහුගේ අනිකුත් ඥාතින් වේවා, යාළු මිත්‍රෝ වේවා හොඳට ඉන්නවා. එයා වගේ නරක දේ කරන්නේ නැහැ. භික්ෂුන් කියන දේ අහනවා, අම්මා තාත්තා කියන දේ අහනවා, වැරදි දේ අතහරිනවා, හොඳ දේ කරනවා. ඒ අයට මුකුත් කරදර වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය හොඳයි. ඒ සතුටින් ඉන්නවා, පේනවා. ඇතැම් විට ඒගොල්ලන් දෙවියන් අතර ඉපදිලා පේනවා. බලන්න එතකොට අර പ്രേත ලෝකයේ ගිය කෙනා කොයිතරම් දුකකටපත් වෙනවද නේද? මෙලවදී වැරදි කරන කෙනා පොලිසියට අහු වෙලා දඬුවම් විඳිද්දී හොඳ දේ කරන අය නිදහස්ව ඉන්නවා දකිද්දී හොඳ නරක කියා දෙද්දී ඒවා ගණන් නොගෙන හිටපුවා දේවල් ඔක්කොම මතක් වෙනකොට කොයිතරම් දුක් ඇති වෙනවද? ඊට වඩා දුකක් ඇති වෙනවා പ്രേත ලෝකේ ගිහිල්ලා ඒ പ്രേත සත්වයා ඒ ලෝකේ දුක් විඳින්ම කලින් ජීවිතේ දකිද්දී බලන්න මේ වැරදි කරන කෙනා හරි වැරද්ද දන්නේ නැතුව පුංචි විනෝදයකට වැරදි කරපුවාම ඒ විපාකය කොයි වගේද කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන අය මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕන, පිළිගන්න ඕන. ධර්මය හොඳින් අහද්දී මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න අමාරු නෑ. ධර්මයේ නොඅස නිසා තමයි මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න නැත්තේ, පිළිනොගන්න. එතකොට ධර්මයේ හොඳින් අහන කෙනාට මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න වරද අතහරින්න පුළුවන්. වරද අතහරින්න උඩ ශක්තියක් ඇති වෙනවා මේ ලෝක ස්වභාවයේ තේරුම් ගැනීම. ලෝක ස්වභාවය තේරුම් ගන්න කෙනා වරදින් මිදෙනවා. වරද අතහරින්න උඩ ශක්තිය ඇති වෙනවා. ඒ විදිහේ වැරදි වැඩ කරන්නට කෙනෙක් පෙළඹෙන්නේ සිතෙහි තිබෙන කිලිටි ස්වභාවය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත කිලිටි වෙන ස්වභාවයන් තුනක් මූලික වශයෙන් තියෙනවා කියලා. එකක් තමයි රාගය, අනික ද්වේෂය, අනික මෝහය. මේ රාග, ද්වේෂ, මෝහ කියන දේවල් සිතක තිබුණොත් සිත කිලිටි වෙනවා. ඒ කිලිටි ස්වභාවය බලවත් වුණොත් ඒ රාගය බලවත් වීමෙන්ම කිලිටි වෙනවා. ද්වේෂය බලවත් වීමෙන්ම කිලිටි වෙනවා. මෝහය බලවත් වීමෙන්ම කිලිටි වෙනවා. ඒතර හිතක රාගය ඉපදිලා ඒ රාගය බැහැර නොවුනොත් ඒ සිතේ ඒක බලවත් වෙලා යනවා. ද්වේෂය ඉපදිලා ඒක ප්‍රහාණය නොවුනොත් බලවත් වෙනවා. මෝහය ඉපදිලා ඒක ප්‍රහාණය නොකරගත්තොත් බලවත් වෙනවා. ඒ රාග, ද්වේෂ, මෝහ බලවත් වෙනකොට තමයි ඒ බලවත් වූ කිලිට බලවත් වූ කිලිටි සහිත ක්‍රියා කරන්නට හේතු වෙනවා. රාගයෙන් සිත බලවත් වුණාම රාගික හැඟීමෙන් ක්‍රියා කරනවා. ද්වේෂය බලවත් වුණාම ද්වේෂයෙන් යුක්තව ක්‍රියා කරනවා. මෝහය බලවත් වුණාම මෝහයෙන් යුක්තව ක්‍රියා කරනවා. මේ රාග, ද්වේෂ, මෝහ බලවත් වීමෙන්ම ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය කියන ක්‍රියාවලට යොමු වෙනවා. ඒතර යම් සීමාවකින් ඔබට රාග, ද්වේෂ, මොහ බලවත් වෙයිද? එවිට ඒ බලවත් වූ රාග, ද්වේෂ, මොහ මුල් වෙලා ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය කිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය කියන ක්‍රියාවන්ට යොමු වෙනවා. ආන්ගේ ක්‍රියාවලින් පව රැස් වෙනවා. ඒ පව විපාක දුගතියේ ඉපදෙන්න හේතු වෙනවා. പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ ඉපදෙන්න හේතු වෙනවා. ඒතර ඒ විදිහට සිතේ රාග, ද්වේෂ, මොහ බලවත් වෙන්නේ
ඒ රාග ద్వේෂ මොහ බලවත් වීමෙන් සිත කිලිටි වෙනවාය. කිලිටි සිතෙන් වැරදි ක්‍රියාවට යොමු වෙනවාය. මෙන්න මේ සිද්ධිය කෙනෙක් තේරුම් ගන්න. පිළිගන්න තේරුම් ගන්නේ නැහැ. හැබැයි මේ දේ පිළිගන්නත් තේරුම් ගන්නත් හැමෝටම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ සිද්ධිය මොකද්ද සිද්ධිය? සිතෙහි රාග ద్వේෂ මොහ ඉපදෙලා ඒක ප්‍රහාණය නොවුනොත් එහිම බලවත් වෙනවා. දැන් ගිනි පුළඟක් තිබුණොත් ඒක නිවුන් නැත්තම් නිවව්වේ නැත්තම් නිවීම පිණිස උත්සාහ නොකළොත් ඒක පෝෂණය වෙන්න සුළඟ සහ තවත් වීලි දේවල් වැටෙනවා නම් ඒ ගින්න පොඩි ගිනි පුළඟ වැඩිලා මහා ගින්නක් වටපත් වෙලා ගම් පිටින් විනාශ වෙලා යනවා. නේද? දැන් මෙහි මහා කැලෑවක් ගිනි ඇරෙන පිච්චෙන්න එකපාරට මහ ගින්නක් ආවේ නැහැ නේද? ගිනි කූරකින් තමයි ගින්න පොඩි ගිනි පුළඟකින් පටන් ගන්න. ආන් ඒ වගේ තමයි කෙනෙක්ගේ සිතේ ප්‍රාණඝාතයේ කිරීමට යම් පෙළඹවීමක් එකපාරට එන්නේ නැහැ. ඒ පෙළඹවීම පිළිසවන රාගය, ద్వේෂය, මෝහය එකපාරට ඇවිල්ලා නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකේ නම් ඔක ලහලක් වෙනවා ෂණික කෝපය වගේ දේවල්. ඒක පාට ඇවිල්ලා නෙමෙයි. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. දැන් අර මේ ඒක හරියට මේ හුඹහක ඉන්න මේ සර්පයා එකපාරට දෂ්ට කරන්නේ. එකපාරට දැන් සර්පෙන් මැවිලා දෂ්ට කරන්නේ නෙවෙයි හුඹහේ හිටියා අය. නේද? ආන් ඒ වගේ තමයි අපිට යම් කෙනෙකුට හිතේ යම් අකුසල එකපාරට මතුවෙනවගේ පේන්න පුළුවන්. එකපාරට මතුවෙන්නේ නැහැ. හුඹහේ සර්පයා ඉඳලා ගහනවා. නේද? සිත ආස්සේ ස්වභාවය තියෙනවා. නිමිත්තක් ආපු ගමන් ඉස්පත් වෙනවා බලවත් වෙනවා. ඒක වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට පේන්නේ එකපාරට වෙනවා. ඒතර අපේ පාලනයක් අපිට පාලනය කරන්න බෑ. ඒකයි නිරේගාමී ස්වභාවය කියලා කියන්නේ. බලන්න රාග දේශ මොහ බැහැර නොකරොත් මොකද වෙන්නේ? හිතේ රාග දේශ මොහ ඉපදිනවා. බැහැර කරන්නතු තියා ගන්නවා. තියෙන්න අරිනවා. ඒතර ස්වභාවයෙන්ම ඒක වැඩින දේවල් හිතට එනවා. ඉසිත ආස්සේ මේක වැඩිනවා. වැඩිලා බලවත් දේ බවට පත් වෙනවා. ඊට පස්සේ අපට පාලනය කරන්න බෑ. අර පුංචි ගිනි පුළඟෙන් කන්දක් මහා කැලෑවක් ගිනි ගත්තාම ඒක පාලනය කිරීම දුෂ්කරයිනේ. නේද? ගෙයක් ගිනි ගන්නවා, ගොඩනැගිල්ලක් ගිනි ගන්නවා, පාලනය කිරීම දුෂ්කරයි. නමුත් අර පුංචි ගිනි පුළඟ අතින් ගහලා නිවලා දාන්න පුළුවන්. නේද? අතින් අල්ලලා අතින් තට්ටු කරලා පුංචි ගින්න නිවලා දාන්න පුළුවන්. මහ ගින්න දහස් ගණන් මිනිස්සු එකතු නිවන්න උත්සාහ කරන ගිනි තියනවා නිවා ගන්න බෑ. ඕම් ඔය වගේ තමයි සිතේ සුළුවට ඇති වෙන රාගය, සුළුවට ඇති වෙන ද්වේෂය, සුළුට ඇති වෙන මෝහය ඊටාම පහසුවෙන් නැති කළ දාන්න පුළුවන්. ධර්මයේ දන්නා ධර්මයේ පිළිගන්නා මනුෂ්‍යයාට පුංචි ගිනි පුළඟ අතින් තට්ටු කළ නිවන්ට දාන්න පුළුවන්. ඒක ඔබ දන්නවනේ නේද? ඒක කුඩා දරුවට තේරෙනවා. කුඩා දරුවට අතින් තට්ටු කරලා පුංචි ගින්න නිවලා දාන්න පුළුවන්. ඒක නොසලකා හිටියොත් එයින් මේ වැඩිලා මහ ගින්නක් වුණාම ඒක බොහෝ දෙනා විනාශ කරන්න හේතු වෙනවා. අන් ඒ වගේ තමයි සිතක සුළුවෙන් ඇති වෙන රාගය, ද්වේෂය, මෝහය නොසලකා හිටියොත් ඒක බැහැර කරන්නේ නැහැ. නිවල දාන්නේ නැහැ ගින්න. ඒ වැඩෙන්න අරිනවා. වැඩුණන් පස්සේ ඔහු විනාශකාරී කෙනෙක් බවට පත් වෙනවා. ඒතොර ආන් මේ වගේ රාග දේශ මොලින් යටවෙත්ත හිතෙන් යුක්ත කෙනා ප්‍රාණඝාතය කරන්න පෙළඹෙනවා, සොරකම් කරන්න පෙළඹෙනවා, වැරදි කාමසේන කරන්න පෙළඹෙනවා, බොරු කියන්න පෙළඹෙනවා, මද්ද්‍රව්‍ය භාවිත කරන්න පෙළඹෙනවා. ඒ ක්‍රියා කරනකොට තව තවත් ඔහු බයට, වෛරයට පත් වෙනවා. ඔහුගේ සිත කිලිටි වෙනවා, යලි කිලිටි වෙනවා. නමුත් ඔහු සංගවීන්න උත්සාහ කරනවා. සංගවෙන්න බෑ ඔහුට. ලෝකයෙන් සංගවිලා හිටියත් ඔහුගේ හිතෙන් ඔහුට සංගවිලා ඉන්න බෑ. ඔහු බයින්, තැති ගැනීමෙන්, ශෝකයෙන්, කනස්සල්ලෙන් වාසය කරනවා. පිරිස ඉදිරියට එන්න බෑ. අවිසරදයි. තව කෙනෙකුට දඬුවම් දෙනවා ආරංචි වෙද්දී දකිද්දි ඔහු බය වෙනවා, තැති ගන්නවා.
මරණාසන්න විද්‍යෝ අතිශයින්ම බයට තැතිගෙනපත් වෙනවා. මරණයෙන් මත්තේ പ്രേත ලෝකේ වේවා, තිරිසන් ලෝකේ වේවා, නිරේ වේවා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ඒ ලෝකෙන් ඊටාම දුක්, ඊටාම පීඩා විඳින්න උට සිද්ධ වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට කොයිතරම් පුළුල් දැනුමක්, ඊටාම යහපත් දැනුමක්, ඊටාම ආරක්ෂාව ඇතිවීම පිණිස දැනුමක් අපට ඇති කර දෙනවා. එතකොට මේ දැනුම අප ලබා නොගත්තොත් මේ මනුස්ස ජීවිතය අපි නිකම්ම ගෙවලා දැම්මා වෙනවා. නේද? එතකොට අපි මේ බත්මාළු කෑමෙන්, ඇඳුම් ඇඳීමෙන් අපි ලබන සතුට හිස් දෙයක් බවට පත් වෙනවා. වැඩක් නැති දෙයක් බවට පත් වෙනවා. ලෝකේ ගැන නොදන්න නිසා මේ සුළු විනෝදය උදෙසාම වැරදි දෙයට පෙළඹිලා, වැරදි දේ කරලා, හරි දේ අතහැරලා නිරේ වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිරේ ඉපදෙන්න හේතු වෙන විදිහ තරමේ රාග, ద్వේෂ, මෝහ ඉපදින ස්වභාවය වළක්ව ගන්න ඕන. ඒ නිරේ ඉපදෙන්න හේතු වෙන්නා වූ රාග, ద్వේෂ, මෝහ ඒ මට්ටමට ඉපදෙන්න නොදී පාලනය කරගන්න පුළුවන් නම් ඔහු වාග්ය සම්පන්න කෙනෙක්. ඔහු නිරේ ඉපදෙන්නේ නැහැ. പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ ඉපදෙන්නේ නැහැ. මක් නිසාද? പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ ඉපදෙන්න හේතු වෙන්නා වූ ප්‍රාණඝාතයේ, සොරකම් කිරීම, වැරදි කාමසුනේ, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කියන ක්‍රියා ඔහු අතින් සිදු නොවන නිසා. ඒ ක්‍රියා සිදු නොවෙනවා නම් කිසිසේත් සිද්ධ වෙන්නේ නැත්තම් ඔහු ඒක අවබෝධයෙන්ම ඒක නොකරන කෙනෙක් බවට පත් වෙලා නම් ඒ ක්‍රියා කිරීමට හේතු වන්නා වූ රාග, දේශ, මොහ උතර ඉපදින්නේ නැත්නම් ඒ ක්‍රියා කරන්නේ නැහැ. ආන්ගේ මට්ටමට ඔහු දියුණුවේ නම් ඔහු දුගතියෙන් නිදහස් වෙනවා. ඒ විදිහට ඒ ක්‍රියා නොකරන මට්ටමට ඔහුගේ සිත දියුණු වෙන්නේ මේ කෙනෙකුගේ සිතේ ඇති වෙන මේ ස්වභාවය ගැන තේරෙනවා නම්, ඒක පිළිගන්නවා නම්, රාග, දේශ, මොහ නිසා සිත කිලිටි වෙලා දුගතිය ඉපදෙන සිදු වෙනවාය. ඒ දුගතිය ඉපදෙන සිදු වෙන්නේ, ඒ දුගතිය ඉපදෙන සිදු වෙන්නා වූ හේතුන පාපී ක්‍රියා කෙරෙන නිසා. ඒ පාපී ක්‍රියා නිකන් ඉබේම කෙරෙන්නේ නැහැ. කවුරුරි කරවන්නෙත් නැහැ. කෙනෙක් බලහත්කාරයෙන් අපි ළමා කරවන්නේ නැහැ. ඒක අපටම පාලනය කරගන්න බැරුව කෙරෙනවා. පාලනය කරගන්න බැරි වෙන්නේ ඇයි? රාග, දේශ, මොහ වැඩිලා. වැඩුණාම පස්සේ අපට මුකුත් කරගන්න බැර. පුංචි ගින්න පාලනය කරන්න පුළුවන් නේ. පුංචි ගින්න ලදරුවාට අතින් ගහලා නිවන්න පුළුවන්. මහ ගින්න දහසක් එකතු වෙලාවක් නිවන්න බෑ. ආන් ඒ වගේ සිතේ කුඩාවට ඇති වෙන රාගය වේවා, ද්වේෂය වේවා, මෝහය වේවා කුඩා කෙනාටත් බැහැර කරගන්න පුළුවන්. ඒ රාග, දේශ, මොහ වැඩිලාම පස්සේ මුකුත් කරගන්න බෑ. ඔහු පෙළඹෙනවා. ඔහුම දන්නේ නැහැ නරක දෙයට පෙළඹිලා කෙරිලා. එන නරක දේ ඉබේ කෙරෙන්නේ නැති බවත්, තව කෙනෙක් කරන්නේ නැති බවත්, තමන්ට පාලනය කරගන්න බැරි නිසා රාග, ద్వේෂ, මෝහ වලින් කිලිටිවන සිත මුල් වෙලා රාග, ద్వේෂ, මෝහට කියන අකුසල් මුල් වෙලා වැරදි දේ කෙරෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ රාග, ద్వේෂ, මෝහ පාලනය කරගත්තොත් වැරදි දේ කෙරෙන්නේ නැහැ. සදහටම කෙරෙන්නේ නැහැ. ඔහු දුගතියට වැටෙන්නේ නැහැ. ඒතර මේ ධර්මයේ ඉගෙන ගත්තොත්, මේ ධර්මයේ තේරුම් ගත්තොත්, පිළිගත්තොත් ඔහු දුගතියට බයයි. දුගතියට යන්න හේතු වෙන වැරදි දේ ඔහු අතින් කෙරෙන්නේ නැහැ. මක් නිසාද? රාග, ద్వේෂ, මොහ පාලනය කරනවා. ඒ රාග, ద్వේෂ, මොහ පාලනය කරපුවාම රාග, ద్వේෂ, මොහ නූපන් රාගය, නූපන් ද්වේෂය, නූපන් මොහය ඉපදෙන්න නොදී උපන් රාග, ద్వේෂ, මොහ බැහැර කරනවා නම් රාග, ద్వේෂ, මොහ පාලනය වෙලා ආන් ඒ විදිහට රාග, ద్వේෂ, මොහ පාලනය කරගත්තොත් නිරේ වැටෙන්න හේතු වෙන මට්ටමේ රාග, ద్వේෂ, මොහ ඉපදෙන්නේ නැහැ. එතකොට වැරදි ක්‍රියා කෙරෙන්නේ නැහැ. ඊතා යහපත් ජීවිතයක් ගත කළා දුගතියෙන් නිදහස් වෙලා සුගතිගාමි ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාග, ద్వේෂ, මොහ නූපදින, ෂය වෙන, ගෙවිල යන, යලි හට නොගන්නා ස්වභාවයට ධර්මයේ පුරුදු කරගත්තොත් කිසි කලක දුගතියට නොවැටි ඒකාන්තයෙන් නිවන අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා.
මේ විදිහට ජීවිතේ දියුණු කරගන්න නම් බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිගන්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා ඒ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ ධර්මය පිළිගන්නවා. ධර්මයේ තේරුම් ගත්තොත් ධර්මය පිළිගන්නවා. ඒක සිද්ධ වෙන දෙයක්. ධර්මයේ තේරුම් නොගන්න නිසා තමයි ධර්මයේ පිළිගන්න අසමර්ථ වෙලා තියෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය ජීවිතේට ධර්මයේ ගලපලා බලපුවාම දැන් අද බලන්න අපි මේ කිව් දේ ඔබට මේ කුඩා දරුවට පවා තේරෙනවා. වැරදි දෙයක් කරපුවාම බයක් ඇති වෙනවා කියන එක තේරෙන්නේ නැද්ද කාටවත්? සොරකමක් ගැන හිතපුවම බය ඇති වෙනවා. නේද? ඒ සොරකම කරන්න කවුරු පොළඹලා නෙමෙයි අපටම හිතේ ඇති වෙන ආශාව නිසා කරන්නේ. හිතේ ඇති වෙන ආශාවක්. නමුත් ඒත් එක්කම බයකුත් තියෙනවා. එහෙනම් ඒ ආශාව ඊටා සුළුයි. ඒ සතුට සුළුයි. ඊටාම සුළු සතුටක් සහ දුක් ගොඩක්. අපාය ඉපදීම දක්වා අපාය දුක් දක්වාම දුක් බලවත්. සතුට මේ චුට්ටයි. ඊටාම චුට්ටි සතුටක්. ගණන් ගන්නවත් බැරි සතුටක්. ඒ නිසා මේ කුඩා සතුටක් උපදින නරක ක්‍රියා කෙරෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය පිළි නොගත්, ධර්මයේ නොදත්, ධර්මයේ නොඅසන, බුද්ධ වචනේ පිළි නොගන්නා අයගේ. බුද්ධ වචනේ පිළිගන්නා කුඩා දරුවා පවා නරක දෙයින් ඈත් වෙනවා. මක් නිසාද? ධර්මයේ පිළිගන්න කෙනාගේ සිත, ධම්මෙහි පිහිටි සිත නරක ක්‍රියාවට පෙළඹෙන රාග, ද්වේෂ, මෝහ පාලනය කරනවා. පාලනයටපත් වෙනවා. ඒ විතර රාග, ද්වේෂ, මෝහ පාලනය වෙනකොට රාග, ද්වේෂ, මෝහ ෂේ වෙනකොට යලි නූපදින ස්වභාවයට රාග, ද්වේෂ, මෝහ පාලනය කරනකොට නිරේගාමී රාග, ද්වේෂ, මෝහ යලි නූපදින තත්වයටපත් වෙනවා. නිරේගාමී මට්ටමට රාග, ද්වේෂ, මෝහ උපදින්නේ නැත්නම් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසුන, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේවා යලි කිසි කලක හොතින් කෙරෙන්නේ නැහැ. ඒ ක්‍රියා යලි කෙරෙන්නේ නැත්නම් ඒ ක්‍රියා හේතු කොටගෙන ඇති වෙන බය, වෛර ඇති වෙන්නේ නැහැ. ඒ ක්‍රියා නිසා ඇති වෙන පව ඇති වෙන්නේ නැහැ. ඒ පාපයන් ඇති නොවෙනවා නම් ඒ පාපයන් පිණිස වන විපාක පිණිස දුගතිය ඉපදීමක් වෙන්නේ නැහැ. ඕ උපන්නත උපදින්නේ සුගතියකමයි. මේ තමයි ධර්මයෙන් ලබන රැකවරණය, පිළිසරණ. මේ උතුම් රැකවරණය, මේ උතුම් පිළිසරණ ලබන්නට අද වැනි පොහෝ දිනක ලංකා වාසී බොහෝ අයට පුළුවන්කම තිබෙනවා. මක් නිසාද? අද උතුම් ධර්මයේ ලෝකයට දායාද වූ උතුම් දිනය බොහෝ දෙනා පින් දහම් කරනවා. ඊටා සදාසිතින්. ඒ නිසා මේ පින්වත් කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳින් අහන්න පුරුදු වෙන්න. අහලා මේ ලෝකයේ ස්වභාවය හොඳින් තේරුම් ගන්න. ඒතර ඔබට පුළුවන් ඊටා සුළු ආස්වාදයක් පිණිස අපේ සිත ඇදිලා යන ස්වභාවය පාලනය කරගන්න අපිට පුළුවන්. කාන්දමකට පුංචි යකඩ කෑල්ලක් ඇදිලා ඉන්නා වගේ අපේ සිත ඇදිලා යන නරක දෙයට මේ ලෝකයේ තේරුම් ගන්න බැරුව රාග, දේශ, මොහ පාලනය කර නොගත්තොත් එතකොට තමයි ඔය තරහ වුණත් ශනික තරහ කියලා කියන්නේ. ඒ ශනික නෙවෙයි, කලින් එක තිබුණ එකක්. අර වේගයෙන් සර්පයා දෂ්ට කරනවා වගේ. සර්ප දෂ්ට කිරීමක් වේගෙන් වෙනව නේද? සර්පයා හිමීට ඇවිදින් තෙල් ටිකක් ගාලා එහෙම තහිරි වට්ටලා පහර දෙන්නේ. අපි හිතන්නත් කලින් සර්පයා ගහලා ඉවරයිනේ. ඒ ශනික කෝපෙද යාට. ඔය වගේ තමයි මිනිස්සුන්ගේ හිතේ සර්පයා. රාගයත් උමයි, ද්වේෂයත් උමයි, මෝහයත් උමයි. ඒ හිතේ බලවත් වුණ පස්සේ හිතාස්සේ සර්පයා ඉන්නවා. හුඹහාස්සේ සර්පයා ඉන්නවා. ඒ සර්පයා වේගයෙන් දෂ්ට කරපුවාම පාලනය කරන්න බෑ. ඒ වගේ තමයි අපට රාග, ද්වේෂ, මෝහ පාලනය කරන්න බැරිනොත් එහෙම හිතු දේ කරන සතුට වෙන්න කියලා. පස්සේ තමයි අනේ අපොයි මේ මොකද උනේ කියලා තේරෙන්නේ. ඇතැම් අයට තේරෙන්නේ പ്രേත ලෝකේ ගියාම, නිරේ ගියාම ඇතැම් අයට තේරෙනවා.
නිරයට ගියාම යම රජුරෝ අහනවා. ඒ නිරයට ගිය කෙනා යම රජුරෝ ප්‍රශ්න කරනවා. එතකොට තමයි යාට තේරෙන්නේ. එතකොට යාට පිළියමක් නැහැ. പ്രേත ලෝකයේ ගිය කෙනාට කලින් ජීවිතේ පෙනෙනකොට මතක් වෙනකොට ආය පිළියමක් නැහැ. ඒ නිසා ආන් ඒ වගේ බරපතල විදිහේ පසුතැවීම් උපදවන යලි නිවන්ට බැරි තැවීමකට ගොදුරු වෙන්න ඉඩ නොදී මෙලවදීම සිසිල් භාවයටපත් වෙන්න උත්සාහ කරන්න. ඒ නිසා ධර්මයේ අහලා ධර්මයේ පිළි අරගෙන සිත පිරිසිදු කරගන්න උත්සාහ කරන්න. රාග දේශ මොහ පාලනය කරගන්න උත්සාහ කරන්න. රාග දේශ මොහ පාලනය කරන්න නම් බුදුරජාන් වහන්සේගේ වචනය පරිදි සිල්වත් ජීවිතය ගත කරන්න ඕන. ප්‍රාණඝාතයෙන් වැළකීම හිතාමතාම කරන්න ඕන. ප්‍රාණඝාතයේ මටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාට හොඳ නැහැ. ඒ නිසා මම ප්‍රාණඝාතයෙන් වැළකී සිටිමි කියලා සමාදන් වෙන්න. සොරකම් කිරීම මටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාට හොඳ නැහැ. ඒ නිසා මම සොරකමින් වැළකීලා ඉන්න ඕනේ කියලා සමාදන් වෙලා ආරක්ෂා කරන්න. වැරදි කාමසේවනි මටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාටම හොඳ නැහැ. ඒ නිසා මම වැරදි කාමසේවනි නොකර සිටිමි කියලා සමාදන් වෙලා ආරක්ෂා කරන්න. බොරු කීම මටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාටම හොඳ නැහැ. ඒ නිසා මම බොරු කීමෙන් වැළකීලා සිටිමි කියලා සමාදන් වෙලා ආරක්ෂා කරන්න. මත්ද්‍රව්‍ය භාවිතේ මටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාට හොඳ නැහැ. ඒ නිසා මම මත්ද්‍රව්‍ය භාවිතෙන් වැළකී සිටිමි කියලා සමාදන් වෙලා ආරක්ෂා කරන්න. ඒතර බලන්න මේ සිල්පද සමාදන් වෙන්නේ ආරක්ෂා කරන්නේ අවබෝධයකින් යුක්තව. මොකක්ද අවබෝධය? තමාටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ ඒයින් පීඩාවක් ඇති වෙනවා, විපතක් ඇති වෙනවා, කරදරයක් ඇති වෙනවා. ඒ කරදරෙන් මෙලවට බොහෝ කල මරණාසන්න වෙනකන් ඊළඟ ජීවිතයේ බොහෝ කල ආයෙ ගොඩේන්නවත් ලැබෙන්නේ නැහැ. ඒතර හොඳ නැහැ කියන එක බරපතල තත්වයක්. ඒ විදිහට නරක ක්‍රියාවක් විදිහට හොඳට විමසන්න, තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න මිනිස්යාට පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් සතාට තමයි මිනිස්යා කියලා කියන්නේ. මිනිස්යා කියන්නේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් කළ දෙද්දී ආන්ගේ විදිහට විමසා බලන්න, තමාම උපමාවට අරගෙන බලන්න. කෙනෙක් මට ගැහුවොත්, මට ආයුධයකින් ගැහුවොත්, කෙනෙක් මගේ දෙයක් හොරකම් කරොත්, කෙනෙක් මගේ බිරිඳ සමග වැරදි කාමසේවනයක් කළොත්, කෙනෙක් මට බොරුවක් කිව්වොත්, මේ විදිහට කල්පනා කරන්න. ඊළඟට මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනා තමන්ට අනික් කෙනෙක් මද්ද්‍රව්‍ය භාවිත කළා තමන්ට හිරියරුණා. අපි හිතමු තාත්තා කෙනෙක් මද්ද්‍රව්‍ය භාවිත කරනවා. තමන්ගේ පොඩි පුතා මද්ද්‍රව්‍ය භාවිත කළාවත් මොකද වෙන්නේ? තමන්ගේ දුව මද්ද්‍රව්‍ය භාවිත කළාවත් මොකද වෙන්නේ? තමන්ගේ බිරිඳ මද්ද්‍රව්‍ය භාවිත කළොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න. ඒ වගේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේ ක්‍රියා නරක දේ විතර තේරුම් ගන්න. තමා උපමාවට අරගෙන තමයි ඒක තේරුම් ගන්න. ඒ විතර තේරුම් ගන්න කෙනාට මේක නරකයි කියලා අවබෝධයකින්, තේරුමකින් ඒක නොකර ඉන්න පුළුවන්. ඒ තේරුම් ගන්න කෙනාට නොකර ඉඳීම පිණිස හයියක් ඇති වෙනවා. ඒකට කියනවා වීරිය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලයි මේක කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ කියන දේ විමසලා බලපුවම අපිට තේරෙන්නේ නැත්ද කියලා. ඒතර ඒක ඇත්තයි කියලා තේරෙනකොට බුද්ධ වචනය ගැන සතුට වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් කුඩා කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට ධර්මයේ කියලා තියෙනවා. නිවැරදි දේ කියලා තියෙනවා. හරි දෙයක් කියලා තියෙනවා කියලා භාගතුන් වහන්සේ ගැන සතුට ඇති වෙනවා. ඒතර ශ්‍රද්ධාව කියන්නේ ඒකට. ඒතර ඒ ශ්‍රද්ධාවත් එක්ක ධර්මයේ තේරෙනවා. ප්‍රඥාව කියන්නේ ඒකට. මේක වැරදි, මේක හරි කියලා තේරෙනවා. ප්‍රඥාව. ඒතර ඒ ශ්‍රද්ධාවේ ප්‍රඥාව නිසා වැරදි දේ අතහරින්න පුළුවන් හයියක් ඇති වෙනවා. ඒකට කියනවා වීරිය කියලා. ඒතර තමන් තුළම නරක දෙයට කරන්න හිතක් කෙනෙකුට තේරෙනවා. දැන් මගේ හිතේ නරක දෙයක් කරන්න හිතෙනවා. තේරෙනවා, මතක් ඒක එයාට දැනෙනවා. ඒකට කියනවා සිහිය කියලා. ඒතර බලන්න ශ්‍රද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවා, වීරිය තියෙනවා, සිහිය තියෙනවා. ආන්ගේ විදිහට කටයුතු කරනකොට ඒ නරක දේ නොකර ඉන්නවා, නරක දේ බැහැර කරනවා. නරක දේ බැහැර කරන් පස්සේ හිතේ කිලිටි අයින් වෙලා යනවා. දැන් එයාට සතුට ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ ගැන සිහි වෙනවා, බුදුගුණ සිහි වෙනවා. ඒ බුදුගුණ හොඳින් සිහි කරගෙන ඉඳලා පුළුවන්කම ලැබෙනවා.
ඒක කුසල් අරමුණක හිත පවතින්නේ. ඒකට කියන සමාධිය කියලා. ඒතර උතර ශ්‍රද්ධාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා. සිහිය තියෙනවා. වීරිය තියෙනවා. සමාධිය තියෙනවා. ආන්ගේ කරුණු පහ තියෙනවා නම් ඔහු අතින් ප්‍රාණඝාතය කෙරෙන්නේ කවදාවත්. සොරකම කෙරෙන්නේ නැහැ. වැරදි කාමසයෙන් කෙරෙන්නේ නැහැ. බොරු කීම කෙරෙන්නේ නැහැ. මද්ද්‍රව්‍ය භාවිත කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රියාවෙන් ඇති වෙන පව් ඉපදෙන්නේ නැහැ. ඒ පව් නැති නිසා පාපේ විපාක පිණිස දුගතියක ඉපදෙන්නේ නැහැ. නිරේන් සතර අපායන් ඔහු නිදහස්. ඔහුට කියනවා ශ්‍රාවකයා කියලා. ඔහු ඉපදුනොත් ඉපදින්නේ සුගති ලෝකයක. මේ ස්වභාවය ඔහුට තේරුණොත් ඔහු තවදුරටත් මේ ධර්මය පුරුදු කරනවා. හොඳින් ධර්මය පුරුදු කිරීම නිසා ඔහු සදහතම දුකෙන් නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. නිවන අවබෝධ කරගන්න ඔහුට පුළුවන්කමක් තියෙනවා. නිවන අවබෝධ කරනවා. මේ තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාගේ ස්වභාවය. ඉතින් අපි සෙත් පතනවා මේ කොයි කාටත් මේ විදිහට ධර්මය අහලා ධර්මය ඉගෙනගෙන අද උතුම් ධර්මයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට ඉස්මතු වුණේ අද වෙනි දිනක. ඒ ධර්මය අවබෝධ කළ ශ්‍රාවකෙන් බිහි වුණේ අද වෙනි දිනක ආරම්භ වුණේ. ඉතින් මේ උතුම් දිනේදී මේ කවුරුත් ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තේරුම් අරගෙන රාග ද්වේෂ මොහ දුරු කරගෙන සතර අපායන් බේරිලා සතර අපායන් නිදහස් වෙලා උතුම් නිවන අවබෝධ කරගන්න සියලු දෙනාට වාසනාව උදා වේවා.